වෙන් රූප සටහන්. හරි. අහගන්න පුතේ. මෙන්න මේ මුලින්ම දීලා තියෙන වෙන් රූපේ. හරිද? මේ කුලක A හා B කුලක දෙක පුතේ එකිනෙක ඡේදනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙන්නට පොදු අවයව නැහැ. ඒතර අපි මේ අවස්ථාව ගන්නවා AB කියන කුලක දෙකට පොදු අවයව නැති අවස්ථාව. හරිද? එතකොට පොදු අවයව නොමැති විට A හා B කුලක දෙකට පොදු අවයව නොමැති විට. ලියන්න මේක යටින් A හා B කුලක දෙකට පොදු අවයව නොමැති විට A හා B කුලක දෙකට පොදු අවයව නොමැති විට. හරි. පුතේ මෙයාගේ ඡේදනය වෙලා මේ Aටයි Bටයි පොදු අවයව තියෙද නැද්ද මේ අවස්ථාවේදී? මේ වෙලාවේදී තියෙනවා. A හා B කුලක දෙකට පොදු අවයව ඇති විට. ලියන්න මේ අවස්ථාව A හා B කුලක දෙකට පොදු අවයව ඇති විට. A හා B කුලක දෙකට පොදු අවයව ඇති විට. හරි නේද? ඔන්න A හා B කුලක දෙකට පොදු අවයව ඇති අවස්ථාව තමයි මේක. මෙන්න මෙතන තමයි පුතේ. ඒතකොට අපි මේකේ පොදු අවයව දාන්නේ. පොදු අවයව තිබුණොත් පොදු අවයව දාන්නේ මෙන්න මේ ඡේදනයේ මැද. මෙතන එහෙම මේ පොදු අවයව නැහැ. මේ දෙන වෙන් වෙලා ඉන්නේ. හරි නේද? පොදු අවයව නැහැ එහෙම. හරි ඊළඟට පුතේ මේක බලන්න. A කියන කුලකය සර්වත්‍ර කුලකය. අපි කියන මේ ඍජුකෝණාස්ථාකාර කොටට කියන සර්වත්‍ර කුලකය. මේ තියෙන A කුලකය. එතකොට A කියන කුලකය උපකුලකයක් වෙලා කාගේද? සර්වත්‍ර කුලකේ. මේ විදිහට තියේදී ඔව්. දැන් මේ සර්වත්‍ර කුලකය ඇතුළේනේ පුතේ A කුලකේ තියෙන්නේ. සර්වත්‍ර කුලකය ඇතුලේ තමයි A කුලකය තියෙන්නේ. එහෙනම් A කියන්නේ උපකුලකයක් කාගේද? සර්වත්‍ර කුලකේ. මව් කුලකය තමයි සර්වත්‍ර කුලකය. ඒතර මෙයා තමයි අම්මා. අම්මගේ බඩ ඇතුලේ තමයි දරුවා ඉන්නේ. ආන්නේ වගේ පුතේ මේ තියෙන්නේ දරුවා. මේ ඉන්නේ අම්මා. අම්මගේ ඇඟ ඇතුලේ තමයි දරුවා ඉන්නේ. පැහැදිලිද? ඒ විදිහට මතක තියාගත්තත් කමන්නේ. එතකොට මේ සර්වත්‍ර කුලකය කියන්නේ අම්මා අම්මගේ ඇතුලේ මෙන්න දරුවෝ දෙන්නයි මෙතන. එහෙනම් උපකුලක දෙකයි. AB කියන්නේ උපකුලක දෙකක් මෙතෙන්දී. දැක්කද? මේ තියෙන්නේ AB කියලා උපකුලක දෙකක්. සර්වත්‍ර කුලකයේ තමයි මව කුලකය. එයාගේ ඇතුලේ උපකුලක දෙකයි. මේකත් එහෙමයි. සර්වත්‍ර කුලකයේ තමයි පුතේ මව් කුලකය. එහෙම නැත්නම් මුල් කුලකය. එයාගේ ඇතුලේ මෙන්න උපකුලකයක්. පැහැදිලිද? ඒ උපකුලකයක් සර්වත්‍ර කුලකය. මෙතන මාර වැඩේ. පුතේ මේ බලන්නකෝ. මෙතන වැඩ දෙකක් වෙලා තියෙනවා. එකක් තමයි B කුලකය මෙන්න මෙහෙම මම ඔක කියන්නම්කෝ. මම මෙන්න මේ වගේ කතාවක් කියන්නම් ඔක හොඳට තේරෙනවා ඒකට. හරිද? අම්මගේ බඩේ දරුවෙක් ඉන්නවා. දරුවගේ බඩේ මොකක් ඉන්නවා? තව දරුවෙක් ඉන්නවා. මහර වැඩක්. හරිද? ඒ කියන්නේ මව තමයි ප්‍රධාන මව් කුලකය. හරිද? සර්වත්‍ර කුලකනේ. ඒකේ ඇතුලේ දරුවෝ ඉන්න ඕනේ. දරුවගේ බඩේ තව කුලකයක්. එහෙනම් වැඩේ තේරෙන්න ඕන මම කියන කතාව. පැහැදිලිද? මව් කුලකය තමයි ප්‍රධාන කුලකය. ඒක ඇතුලේ A කියන්නේ උපකුලකයක්. ඒතර ඒකත් ඇතුලේ තවත් උපකුලකයක් තියෙනවා. පැහැදිලිද? හරියට නිකන් අම්මගේ බඩේ දරුවා දරුවගේ බඩේ තවත් දරුවෙක්. මාරයි. ඉපදිද්දිම දරුවෝ දෙන්නයි. හරිද? ඕන්න එතකොට A කියන කුලකය උපකුලකයක් වෙලා කාගේද? A උපකුලකයක් කාගේද? කො
සර්වත්‍ර කුලකයේ. එතකොට B උපකුලකයක් කාගේද? ඒ කුලකයේ. අන්න දැක්කනේ. මේ ඉන්නේ අම්මා. අම්මගේ දරුවා. එතකොට දරුවගේ දරුව තමයි B කියන්නේ. වැඩේ පැහැදිලි. A උපකුලකයක් සර්වත්‍ර කුලකයේ B උපකුලකයක් A කුලකයේ. හරි. ඕන මේ දෙකම ලියා ගන්න. A උපකුලකයක් සර්වත්‍ර කුලකයේ B උපකුලකයක් A කුලකයේ. මේ වෙලාවේදී මොකද්ද මේ වෙලා තියෙන්නේ? A කුලකයත් ඒකමයි B කුලකයත් ඒකමයි. AB කුලක දෙකම එකයි. ඒ කියන්නේ A සහ B කුලක දෙක මොන වෙලාද? සමාන වෙලා. ඒ කියන්නේ මොන කුලක වෙලාද? සමකුලක වෙලා. මෙන්න මේ අවස්ථාවට කියන පුතේ සමකුලක අවස්ථාව කියලා. හරිද? මේ තියෙන සමකුලක අවස්ථාව. එතකොට අපි මේක මීට කලින් අර සමකුලක එකක් කරානේ ගිය සතියේ. මම එතෙන්ට චුට්ටක් ගන්න. අපි මීට කලින් කරේ සමකුලක. හරි. මෙන්න මෙතන. මේ තියෙන අවයව ගණන මෙන්ම අවයවද සමාන වන කුලක වලට කිව්වා සමකුලක කියලා. එහෙනම් පුතේ සමකුලකයක් වෙනව නම් අර මෙතෙන්ට ගත්ත උදාහරණේ බලන්න ඕගොල්ලෝ. A කුලකයටමනේ තිබුණේ අනිත් එකක් දෙකම එකයිනේ. ඒ කියන්නේ දෙකම එක නම් අර විදියට පුතේ අපි මේකට වෙන රූප සරහන ඇන්දම මේ දෙකටම එන්නේ එකම කෙනා. පැහැදිලිද? සමකුලකයක් වෙනව නම් A කුලකයටත් එන්නේ මේකමයි B කුලකයටත් එන්නේ මේකමයි. හරි මේ මම මෙතන උදාහරණයක් දුන්නේ චුට්ටක් මට කවුරු හරි ළමයි කියන්න AB කියලා දාලාද කොහොමද දුන්නේ? පොඩ්ඩක් බලලා කියන්න පුතේ මට. AB කියලා දාලා. AB කියලා දාලා දුන්නේ නේද? මට කියන්න චුට්ටක් A කුලකයට මොකද්ද මම දුන්නේ? 0.10 අතර දෙකේ ගුණාකාර. 0.10 අතර දෙකේ ගුණාකාර. හරි. අනිත් එක B එකට මොකක්ද දුන්නේ? දෙකේ සිට 8 ඉරට්ටේ සංඛ්‍යා. හරි. දෙකේ සිට 8 ඉරට්ටේ සංඛ්‍යා. පුතේ මේක ඉස්සරහින් ඔයාලගේ ඉඩ තියද නැතුව නේ? හරි කමන්නේ. මේක සයිඩ් එකෙන් චූටියර හරි කමන්නේ. මේ මෙහෙන් කොහෙන් හරි කමන්නේ. මෙන්න මේ වෙන රූප සරහනක් අඳින්න මෙතනින්. ඒතර මතක් වෙනවා සමකුලක කියද්දි මෙන්න මේ විදිය කියලා. පොඩ්ඩක් මේ කොහෙන් හරි ඉඩ තියෙන තැනකින් AB කියලා ඔන්නකොම දාගන්න සමකුලක ගාවින් ඉක්මනින් වැඩේ කරන්න.
හරි පුතේ ඊළඟට හෝ පොඩ්ඩක් ඉන්න එකේ හාම ගියා. හරි කුලක ඡේදනය මේ මොකද මේ ටියුට් එකේ හාම යන්නේ. හරි කුලක ඡේදනය පුතේ කුලක දෙකක හෝ කිහිපයක පොදු අවයව තියෙන කුලකයට කියනව මොන කුලකය කියලාද? ඡේදන කුලකය කියලා. කුලක දෙකකට හරි කිහිපයකට හරි පොදු අවයව මෙන්න මේ පොදු අවයව තියෙන තැනට තමයි මෙන්න මෙතන තමයි ඡේදන කුලකය කියන්නේ. එහෙනම් මෙයා තමයි පුතේ ඡේදනය. ඡේදනය අපි දාන්නේ මෙන්න මේ කෝප්පේ වහලා මෙන්න මේ අතට. දැක්කද? මෙයා ලියන්න ඕනේ A ඡේදනය B. A ඡේදනය B කියලා. ඡේදනය A ඡේදනය B. හරි දාගන්න මෙතනින් ටක් ගාලා දාගන්න ඡේදනය. පුතේ ඒකට ලියා ගන්න උදාහරණය මෙහෙම කැපිටල් A සමානයි 2 3 5 7 2 3 5 7 B කුලකය B සමානයි 1 3 5 7 1 3 5 7 9 11 13 හරිද? අමුලින් බලාගෙන ඉන්නකො දැන් පුතේ A ඡේදනය B. A ඡේදනය B කියන්නේ A ගෙයි B ගෙයි පොදු අවයව. බලන්න A ගෙයි B ගෙයි පොදු අවයව. මොනවද පොදු? කියන්න බලන්න මොනවද? 3 5 7. ඔය තියෙන 3 5 7. එහෙනම් A ඡේදන B කුලකය කියන්නේ පුතේ 3යි 5යි 7යි. ඔන්න A ඡේදන B කුලකයේ අවයව 3 3යි 5යි 7යි. හරි. මෙහෙම රවුම් කරන්න ඕනේ නැහැ හොඳේ. ඉක්මනින් ලියා ගන්න. sorry. ඊළඟට වියුක්ත කුලක වියුක්ත කුලක කියන්නේ පුතේ ඡේදන කුලකය අභිශූන්‍ය වන කුලක වලට කියනවා වියුක්ත කුලක කියලා. ඒ කියන්නේ මෙහෙම ඡේදනයක් නැහැ. ඡේදනයක් නැති කුලක වියුක්ත කුලක. ඡේදන කුලකයේ අභිශූන්‍ය වන කුලක වලට කියනවා වියුක්ත කුලක. මේකත් හයිලයිට් කරගන්න මෙතනත් මේකත් හයිලයිට් කරගන්න සම්පූර්ණයෙන්ම මේක සම්පූර්ණයෙන් හයිලයිට් වෙන්න ඕනි මේක සම්පූර්ණයෙන් හයිලයිට් වෙන්න ඕනි. වියුක්ත කුලක ඡේදන කුලකය අභිශූන්‍ය වෙනවා. පුතේ මේකට මම උදාහරණයක් ගන්නම් A කුලකය කියලා. A කුලකය 2 4 6 8. චුට්ටක් බලන් ඉන්න ලියා ගන්න වෙලාව දෙනවා මකන්නේ නෑ දැන්ම. B කුලකය මම දෙන්නම් උදාහරණය 1 3 5 7.
හරිද? දැන් බලන්න පුතේ A ඡේදනය B. A ටයි B ටයි පොදු අවයව. තියද sorry ඡේදනය නෙමෙයි. ඡේදන හරි. ඡේදනයක් තියද බලන්න. පොදු අවයව තියද නැද්ද බලන්න. නෑ. පොදු අවයව නැහැ. 2 4 6 8 මෙතන 1 3 5 7 මෙතන. පොදු අවයව නැති නිසා පුතේ මෙයාගේ ඡේදනය මොන ශූන්‍ය වෙලාද? අභිශූන්‍ය. අභිශූන්‍ය වෙලා. ඡේදනය අභිශූන්‍යයි නම් පුතේ යන්න ඒ කුලක වලට කියනවා මොන කුලක කියලාද? වියුක්ත කුලක. ඡේදනය අභිශූන්‍යයි නම් ඒ කුලක වලට කියනවා වියුක්ත කුලක කියලා. හොඳට මතක තියාගන්න. ඡේදනය අභිශූන්‍ය වන කුලක මොන කුලකද? වියුක්ත කුලක. වියුක්ත කුලක. හරි. ඊට පස්සේ මෙතනින් ලියන්න එම නිසා මේ දෙක ලියා ගන්න දැන්. එම නිසා A හා B වියුක්ත කුලක වේ. එම නිසා A හා B වියුක්ත කුලක වේ. වියුක්ත කුලක වේ. එම නිසා A හා B වියුක්ත කුලක වේ. හරිද? ඊළඟට පුතේ මේකත් highlight කරගන්න මෙන්න මේක. මෙහෙම ලියන්නත් පුළුවන්. A ඡේදන B අභිශූන්‍යයි කියන එක මේ අභිශූන්‍ය ලක්ෂණ මේ තියෙන්නේ. ඒතර එක්ක හිස් සංගල වරහන එහෙම නැත්නම් මේ විදියට. තාම ලියන ළමයි ඉන්නවනම් අත උස්සන්න රේස් හෑන්ඩ් දාන්න. තාම ලියන ළමයි ඉන්නවනම් හරි. ඊළඟට කුලක මේලය. කුලක මේලය කියන පුතේ දැන් අර ඡේදනය මේ මේ පැත්තනේ ඡේදනය. අර කට වැහිලා නම් ඒකෙන් කියවෙන්නේ ඡේදනය. මේලය නම් පුතේ මෙහෙම කට ඇරිලා. මේලය නිකන් මාලය වගේ. හරිද? මේලය නිකන් මාලය වගේ. අන්න එහෙම මතක තියාගන්නත් පුළුවන්. හරි. එතකොට කුලක මේලය කියන්නේ පුතේ කුලක දෙකක හෝ කිහිපයක සියලු අවයව ඔක්කොම අවයව ටික අඩංගු කුලකයට කියනවා මේල කුලකය කියලා. එහෙම නැත්නම් කුලක මේලය කියලා. ඔක්කොම අවයව ටික. බලන්න දැන් මෙතන මම උදාහරණයක් දෙන්නම් කුලක මේලයට. මෙන්න මෙහෙම එකක් AB කියලා මුලින් ගන්නම් මෙතන. A සමානයි 1 3 5 7. ඊළඟට B සමානයි 3 5 4 6. හරි. A මේලය B මම ගත්තොත් A මේලය B කියන්නේ මොකද්ද? A ගේ B ගේ සියලු සියලු අවයව ටික කියන්න බලන්න. 1 3 5 3 5 4 ඊළඟට 6 7 එකම අවයවයේ දෙපාරක් ලියන්නේ නැහැ. මොකද අපි කුලකවල එක් අවයවයක් එක්වරක් පමණයි ලියන්නේ. 1 3 5 4 එහෙම නැත්නම් 4 5 6 7. එහෙනම් පුතේ මෙන්න කුලක දෙකක හෝ කිහිපයක තියෙන සියලු අවයව අඩංගු කුලකයට තමයි මේල කුලකය කියලා කියන්නේ. ඒතර මේකේ මේලය පාට කරොත් අපි පාට කරන්න ඕනි මෙන්න මේ ඔක්කොම ටික. හරි. මේ ඔක්කොම ටික පාට කරගන්න. A ගේ B ගේ ඔක්කොම මේල කුලකය නම් මේ A ගේ B ගේ ඔක්කොම ටික පාට වෙනවා. සියල්ල highlight කරගත්තා නම් වඩා හොඳයි.
highlight එක තියෙනවා highlight එකකින් පාට කරගන්න. ඉස්සෙල් එකේ ඡේදනය කියදී මැදනේ. මැද පොඩ්ඩ විතරයි පාට වෙන්නේ. මේකෙත් ඒ විදියට මම මේක ලස්සනට highlight කරන්නම්. හරි. මංස ඔගේ අභ්‍යාසත් කරත් හරි. හොඳයි very good. ඔන්න මේලය. ඒ මේලය B. දැන් පුතේ මෙතන පොදු අවයව තියෙන වෙලාවේ තමයි මේ මේලය. මම තව එකක් ලියනවා මෙහෙම PQ කියලා. හරිද? P කියලා කුලකයක් ගන්නවා මම 2 4 6. Q කියලා කුලකයක් ගන්නවා 1 3 5. මෙතන P කියලා ලියා ගන්න. හරිමයි. ඊළඟට ලියමු. P මේලය Q මට කියන්න බලන්න. P මේලය Q. P ගේ Q ගේ ඔක්කොම 1 2 1 2 3 4 5 1 2 3 4 5 6. හරිද? දැන් පුතේ මේ කුලක දෙක P හා කියන Q කුලක දෙක මේ විදියටද තියෙන්න ඕන නැත්නම් මේ දෙක වෙන් වෙලා වියුක්ත ලෙසද? වියුක්ත ලෙස වියුක්ත ලෙස. හේතුව මේ දෙන්නට පොදු අවයව තියෙද මේ වෙලාවේදී? නැහැ. නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට වියුක්ත වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ මේ වෙලාවේදී මේලය කියනවනම් අපි පාට කරන්න ඕන මොන ටිකද? A ගේ ඔක්කොම ටිකයි B ගේ ඔක්කොම B ගේ ඔක්කොම ටිකයි යන්න හරි. A ගේ ඔක්කොම ටිකයි highlight කරන්න ලස්සනට. B ගේ ඔක්කොම ටිකයි. ඕන්න මේ P මේලය Q. පුතේ ඒ වගේ මෙතන P කියලා හදාගන්න. මෙතන Q කියලා හදාගන්න. PQ කියලා වෙනස් කරගන්න. මේ ඔයාලා highlight එකෙන් නම් කරේ මෙන්න මේ වැඩේත් කරගන්න පුළුවන්. හරිද? P ට දාගන්න 2 4 6. පෑනින්. කළු පෑනක් වගේ අරගෙන 2 4 6 මේකේ දාගන්න. Q ට 1 3 5 මේක ඇතුලේ දාගන්න. මේකෙත් එහෙමයි පුතේ. මේකේ පොදු ඒවා මුලින් මැදට දාන්න. පොදු ඒවා මොනවද මේකේ තියෙන්නේ? 3 5 3යි 5යි ආ. පොදු ඒවා තියෙනවා 3යි 5යි. ඒකේ ඉතුරු ඒවා දාන්න මේ පැත්තට. ඒකේ ඉතුරු ඒවා මොනවද? ඒකේ ඉතුරු ඒවා 1 7. B ගේ ඉතුරු ඒවා මොනවද බලන්න දැන් 3යි 5යි ගත්තම 4යි 6යි. 4 6. හරි very good. පුතේ අර ඡේදනයකෙත් අපි මෙහෙම උදාහරණයකට දාගමු මට ඒක ඉස්සෙල්ල කියන්න බැරි වුණා. ඡේදනයකෙත් ඒකෙත් අර දාගන්න ඡේදනයේ මැදට ආපු එක දාගන්න ඉස්සෙල්ල එකේ. ඒක තමන් කූඩු බලිය ලියන්න බෑනිස මම පෑනින් මෙම කර පෑනෙන්ද කරේ අයියෝ අපරාධ. නෑනෑස අර උඩින් උඩින් එකේ කමක් නෑ දැන් කුලක චේදනයකි කුලක ඡේදනයකට ඒකනේ. හරි ඉක්මනින් මේ වැඩ ටික කරගන්න. ඒකෙත් ලස්සන්ට වැඩේ කරගත්තු ළමයි. එහෙම නැත්නම් පුතේ ඔයාට දැන් කරන්න පුළුවන් ටිපෙස් කරලා ඒක උඩින් ලියන්න පුළුවන්. හරිද? අර ලිව්වනම් වැඩේ හොඳයි. මෙන්න මෙතන. මේකේ අපි උදාහරණයක් ගත්තනේ. ඒට 2 3 5 7 ඒට ගත්තා 2 3 5 7 කියලා. බීට ගත්තා 1 3 5 7 9 11 13 කියලා. ඒතර මේකේ A ඡේදනයේ B. A ගේ B ගේ මැදට එන්න ඕන මොනවද? 3 5 7 3 5 7 3 5 7. ඒතර මෙන්න මේක තමයි මේ ටික තමයි මේකේ පාට වෙලා තියෙන්න ඕන.
මම ඒක highlight එකෙන් කරන්නම් ආයිමත් මේ ටික තමයි පාට වෙලා තියෙන්නේ ඉතුරු ටික දෙපැත්තට දාන්න 3 5 7 ගත්තම මේ පැත්ත ඉතුරු වෙන්නේ කීයද 2 3 5 7 මේකට ගත්තම ඉතුරු ටික B එකට දාන්න 1 9 11 13 ආ 1 9 11 13 1 9 11 13 හරි ඔන්න ඡේදනය කියන්නේ පොදු අවයව ඊළඟට පුතේ අනුපූරක කුලකය කියන්නේ යම් කුලකයකට අයත් නොවන ඒ වගේම සර්වත්‍ර කුලකයේ තියෙන ඉතිරි අවයව සියල්ල මුල් කුලකයේ අනුපූරක කුලකය ලෙස හඳුන්වනවා. හරි මේක highlight කරගන්න යම් කුලකයකට අයත් නොවන. මොන මං A කියලා කුලකය ගන්නම් ඒ කුලකයට ගන්නම් පුතේ මම අවයව කිහිපයක් නෑ ඊට කලින් සර්වත්‍ර කුලකය ගන්න ඕනි ටිකක් නෑ. සර්වත්‍ර කුලකය මම මුලින්ම ලියන්නම් 1 3 5 7 ඒ කුලකය ගන්නම් 3 5 හරි එතකොට පුතේ අනුපූරක කුලකය කියන්නේ ඒගේ ඩෑෂ් කියන එක ඒගේ අනුපූරකය නම් ඒගේ ඩෑෂ් මොනවද ඒගේ ඩෑෂ් ඒට අයත් නොවන ඒවා 1 7 සර්වත්‍ර කුලකයේ තියෙන ඒට අයත් නොවන ඒවා තමයි 1යි 7යි දැක්කද යම් කුලකයකට අයත් නොවන ඒට අයත් නොවන නමුත් සර්වත්‍ර කුලකයේ තියෙන්න ඕන සර්වත්‍ර කුලකයේ තියෙන ඉතිරි අවයව සියල්ල පුතේ මුල් කුලකයේ අනුපූරක කුලකය ලෙස හඳුන්වනවා එහෙනම් ඒක කියන්නේ A ඩෑෂ් අනුපූරක කුලකයට කියනවා A ඩෑෂ් ඒතර A ගේ මෙන්න මෙහෙම ඉරක් ගහන්න තියෙන කැපිටල් A ලියලා මෙන්න මෙහෙම ඩෑෂ් හරිනේ A ඩෑෂ් එක එක වගේද ඔව් ඒ කියන්නේ එක මෙතන තියෙන එක ඉරි කැලක් පොඩි කැපිටල් A ඩෑෂ් ඉරි කැලක් හරිනේ සර් ඒක ආපහු කියලා දෙන්නකෝ. හරි ආයෙත් කියන්නම් සර්වත්‍ර කුලකය තියෙන ඒ කුලකය දැන් බලන්න ඒ කුලකයේ තියෙන 3යි 5යිනේ ඒ කුලකයේ තියෙන්නේ 3යි 5යි හරිද සර්වත්‍ර කුලකයේ 1යි 3යි 5යි 7යි ඒ කුලකයේ නැති සර්වත්‍ර කුලකයේ ඇති ඉතිරි අවයව තමයි පුතේ මෙන්න මේ ඒ කුලකයේ අනුපූරක කුලකය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් මේකේ තියෙනවනේ ඒගේ තියෙනවා 3යි 5යි. සර්වත්‍ර කුලකයේ තියෙන්නේ 1යි 3යි 5යි 7යි. ඒතකොට මේ දෙන්න ඒ කුලකයට ගත්තම ඉතිරි ඒව තමයි A ඩෑෂ් කියන්නේ. ඉතිරි ඒව A ඩෑෂ්. හිතන්නකෝ තව මම මේකට තව අවයවයක් දැම්ම කියලා. ඔන්න මෙතන 7 9 එහෙකුත් දැම්ම කියලා හිතන්නකෝ. දැන් එහෙනම් A ඩෑෂ් මොනවද දෙන්නේ? 1 7 3යි 5යි Aට ගත්තම A ඩෑෂ් වෙන්නේ 1යි 7යි 9 හරිනේ එහෙනම් යම් කුලකයකට අයත් නොවන සර්වත්‍ර කුලකයේ තියෙන ඉතිරි අවයව සියල්ල පුතේ මුල් කුලකයේ අනුපූරක කුලකය කියලා හඳුන්වනවා. ඔන්න හැඳින්වීම. A ඩෑෂ්. එතකොට මේකේ දැන් මෙයා තමයි සර්වත්‍ර කුලකය. ඒ කුලකයේ 3යි 5යිනේ. මම මෙතන දාගත්ත 3යි 5යි. හරිද? එතකොට A ඩෑෂ් කොහෙද ඉන්න ඕනේ? මෙයාගේ වටේ සර්වත්‍ර අන්න හරි සර්වත්‍ර කුලකයේ එළියේ ඉන්න ඕනේ මෙන්න මේ ටිකේ එහෙනම් 1යි 7යි 1යි 7යි විතරක් දාගත්තු අය 1යි 7යි විතරක් දාන්න 9ක් දාගත්තා නම් 1යි 7යි 9 කියලා දාන්න මම 9 පස්සේනේ දැම්මේ මම 9 අයින් කරන්න හරි හරිද එතකොට පුතේ මේක highlight වෙන්න ඕන පාට වෙන්න ඕන මොන ටිකද A dash A dash A dash කියන මොන ටිකද එහෙනම් මෙන්න මේ වටේ එළිය ටික highlight සර්වත්‍ර කරගන්න ඕන මෙන්න මේ වටේ ටික 1යි 1යි 7යි තියෙන එළියනේ වටේ ඒ ටික තමයි පුතේ පාට වෙන්න
හරි. ඔන්න A dash. මේ තියෙන්නේ A dash. මෙහෙම ඊතලයක් දාලා නම් කරන්න. මේ මොකද්ද? A dash. හරි අනුපූරක කුලකයක් ඉවරයි. දැන් වැඩේ තේරුණාද මේ කියලා දීපු ටික? වැඩේ තේරුණු ළමයි අත උස්සන්න. මේ ටික හොඳට තේරුණු ළමයි අත උස්සන්න රේස් හෑන්ඩ් දාන්න. පන්තියේ ඔක්කොම 40ක් ඉන්නවා. 40න් 19කට විතරයිද තේරුනේ? 22යි. තේරුම් නැත්තම් කියන්න පුතේ මම ආයි මුල ඉඳන් කියලා දෙන්නම්. තේරුම් නැත්තම් කියන්න ආයෙත් මුල ඉඳන් කියලා දෙන්නම්. මට chat box එකට හරි කමක් නැහැ පුතේ දාන්න මේක. ආයි කියලා දෙන්න කියලා හරි. ආයි කියලා දෙන්න ඕන නම් කියන්න. 22යි අත උස්සගෙන ඉන්නේ. පුතේ රේස් හෑන්ඩ් එක දාන්න. එතකොට මට කවුන්ට් එකක් ගන්න පුළුවන්. 22යි තාම අත උස්සගෙන ඉන්නේ. 23යි තාම. විසි හතයි. ආයි කියලා දෙන්නද එහෙනම්? තේරුම් නැති අය ඉන්නවනම් තේරුම් නැහැ කියලා දාන්න. chat box එකට. මේකේ තව ඉන්න ඕනේ 10ක් විතර පුතේ තේරුම් මේ අතක්වත් උස්සන්න නැතුව. ඉක්මන් කරන්න. මොකද මේ ටික තේරෙන්නේ නැතුව ඊළඟ කොටසට යන්න බෑ. හරිද? මේ ටික තේරෙන්නේ නැත්නම් ඊළඟ කොටසට යන්න බෑ කොහෙත්ම. ඒ නිසා අනිවාර්යෙන් පුතේ අත උස්සන්න වැඩේ තේරුණා නම් හැමෝටම තේරෙන්න ඕනේ. ආපහු කියලා දෙන්න. හරි. මම ආපහු කියලා දෙන්නම්. පුතේ මම ආයි මුලට එනවා මෙතෙන්ට. මෙන්න මේ ටික තමයි අපිට වැදගත්ම. හරිද? මෙතන මේ මෙන්න මෙතනින්. කුලක ඡේදනය කියන්නේ මම මේක අයින් කරන්න ස්ක්‍රීන් අයින් කරලා කියලා දෙන්නම් මුලින්ම. හරි. ඡේදනය. කුලක ඡේදනය කියන්නේ පුතේ ඒ කුලක දෙකට හෝ කිහිපයට පොදු අවයව තියෙන කුලකයට කියනවා ඡේදන කුලකය කියලා. හරිද? ඔන්න මම දැන් කුලක දෙකක් ගත්තා. මේ තියෙන්නේ A කුලකය. ඔය තියෙන්නේ B කුලකය. A කුලකයේ B කුලකයේ පොදු අවයව තියෙන කුලකයට කියනවා ඡේදන කුලකය. මේ තියෙන මොකද්ද? ඡේදනය. පැහැදිලිද? එතන මම A කියන කුලකයට ගත්තොත් 1 3 5 කියලා B කුලකයට ගත්තොත් 3 6 9 කියලා A ගේ B ටයි A ටයි B ටයි පොදු මොනවද? 3 පොදු. හරි. එහෙනම් A ගේ ඉතිරිය මොනවද? මේ පැත්ත දාන්න ඕන. 1 5 ඉතිරිය මොනවද? 9 එහෙනම් A ඡේදන B කුලකය මොකද්ද පුතේ මේකේ? A ඡේදන B කුලකයට එන්නේ මොනවද? 3 කියන කුලකය. 3 කියන කුලකය. මෙන්න A ඡේදන B 3 විතරයි. 3 විතරයි එන්නේ. අවයවයට. ඊළඟට A මේල B කුලකයක් මට ඕන. A මේලේ B කියන්නේ මොකද්ද? A ගේ B ගේ ඔක්කොම. A මේලේ B කියන්නේ A ගේ B ගේ ඔක්කොම. මේලය කියද්දි පුතේ මෙන්න මෙහෙම මතක තියාගන්න මේලය නිකන් මාලය වගේ. ඔක්කොම ටික මේ A ගේ B ගේ ඔක්කොම ටික. මේ ඔක්කොම ටික ගන්නවා. එහෙනම් මොනවද A ගේ B ගේ ඔක්කොම? 1 3 5 6 9. ඒ තමයි A මේලේ B. A ගේ B ගේ ඔක්කොම ටික. හරි. ඊළඟට මම පුතේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ පැත්තට අවයවයක් දාන්නම් මේකේ 2යි කියලා. 2ක් දාලා නැහැනේ. මේ සාරවත් කුලකය.
හරිද? ඒතර A මේල B කුලකයේ දන්න ඕනේ ඔයාලා. A මේලය B ගේ ඩෑෂ් කියලා ගත්තොත් මේකෙන් මොකද්ද කියවෙන්නේ? ඒගේ බීගේ අවයව නැති ටික. අන්න හරි. A මේලය B කියන්නේ A ගේ B ගේ ඔක්කොම ටිකනේ. මේ ඇතුලේ තියෙන ටිකනේ A ගේ B ගේ ඔක්කොම. ඒකට ඩෑෂ් දැම්මම පුතේ මේ කුලකයට A මේල B කුලකයට අයිති නැති ටික. ඕ A මේලය B ට අයිති නැති ඒවා කොහෙද තියෙන්නේ? මොනවද අයිති නැත්තේ? දෙක. දෙක. ආ A මේල B ඩෑෂ් කියන දෙක. දැක්කද? වැඩේ තේරෙන්න ඕන දැන්. පුතේ මම ඔහොමම ගන්නවා A ඩෑෂ් කියලා එකක්. A ඩෑෂ් කියන එකේ තේරුම මොකද්ද? ඒට අයිති නැති. A ඩෑෂ් කියන්නේ ඒට අයිති නැති. ඒට අයිති ඒවා මොනවද? 1 3 5. ඒට අයිති ඒවා 1 3 5. ඒට අයිති නැත්තේ මොනවද? 6 9 2. 2. 6 9 2. එහෙම නැත්නම් 2 6 9. ඔය විදිහට මට කියන්න B ඩෑෂ්. B ඩෑෂ් කියන්නේ මොකද්ද? B ට අයිති නැති ඒවා. B ට අයිති ඒවා මොනවද? B ට අයිති ඒවා මොනවද? 3 6 9. ආ B ට අයිති නැති ඒවා එහෙනම් 1 2 5 1 2 5. දැන් වැඩේ හොඳටම තේරුණා යත උස්සන්. දැන් වැඩේ හොඳටම තේරුණා ඩෑෂ් එකත් එක්ක. ඡේදනයයි මේලයයි ඩෑෂ් එකයි ඔක්කොම තේරුණා. ඡේදනය මේලය ඊළඟට අනුපූරකය. very good. හරි. දැන් ඉන්න ළමයි ටික. හරි. දැන් ආයිමත් මම ටියුට් එකට එන්නම්. ඊළඟට පහත කුලක වෙන් රූප සටහන් වල අඳුරු කර දක්වන්නයි තියෙන්නේ. ඕන පුතේ මේ ටික අඳුරු කරන්න ඕනේ. හරි. මුලින්ම තියෙනවා A මේලය B. මේලය කියන එකේ තේරුම මොකද්ද? මේලය කියන්නේ ඔක්කොම ටික. හරි. එහෙනම් A ගේ B ගේ ඔක්කොම ටික පාඩ කරන්න ඕන. පුතේ highlight එකක් තියෙනවා ලස්සනට පාඩ කරගමු අපි. highlight එකකින් ලස්සනට වැඩේ පාඩ කරගමු. වැඩේ නියමයි quality. A මේලේ B කියන්නේ A ගේ B ගේ ඔක්කොම පාඩ කරන්න මේකේ. ඔක්කොම ටික. A ගේ B ගේ ඔක්කොම ටික පාඩ කරන්න. A ගේ B ගේ ඔක්කොම ටික. මේකේ A මේලේ B ඔක්කොම ටික A ගේ B ගේ ඔක්කොම පාඩ කරන්න. A ගේ B ගේ ඔක්කොම පාඩ කරන්න. මේකෙත් පුතේ A ගේ B ගේ ඔක්කොම ටික පාඩ කරන්න. A ගේ B ගේ ඔක්කොම. මේකෙත් A ගේ B ගේ ඔක්කොම ටික. ලස්සනට පාඩ කරන්න. හරි වැඩේ ඔක්කොම තියෙන පුතේ පාඩ කරන්න හොඳ. ඊළඟට A ඡේදනයේ B Aටයි Bටයි පොදු ඒවා පාඩ කරන්න තියෙනවා. මේකේ A ගේ B ගේ ඔක්කොම Aත් මෙයා Bත් මෙයානේ. මේ අවස්ථාව මොන අවස්ථාවද පුතේ? සමකුලකය. සමකුලක අවස්ථාව. අර මං ඊට කලින් දෙයක් පාඩ කරා. මේ අවස්ථාව මොන අවස්ථාවද? මේ අවස්ථා දෙක උපකුලක අවස්ථා. උපකුලක. හරි මං චුට්ටක් අන්න ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පොඩ්ඩක් අහගන්න. පුතේ මේක උපකුලකයේ වෙන්නේ B ද A ද? B. අන්න හරි. එහෙනම් B උපකුලකයක් කාගේද? මෙයා B උපකුලකයක් A.
මෙයා ඒගේ උපකුලකයක් කාගේද බීගේ එතකොට මේ මොන අවස්ථාවද වියුක්ත කුලක වියුක්ත කුලක අන්න හරි මේ වියුක්ත කුලක වියුක්ත ඒ ඡේදන වියුක්ත කුලක එතකොට මේක ඡේදනයක් කියනකොට මේක ඒටයි බීට ඡේදනයක් පවතින නිසා මේක ඒකන මුකුත් ලියන්න ඕනේ නැහැ මේක පොඩ්ඩක් උඩින් ලියාගන්න මේ වියුක්ත කුලක විට මේ වියුක්ත කුලක විට මේ B උපකුලකයක් A විට මේක A උපකුලකයක් B විට මේක සමකුලක විට සමකුලක විට හරි රෝම ඉලක්කම් 2 වැඩේ ඉවර කරලා රෝම ඉලක්කම් 2 පටන් ගන්න ඒ ඡේදනය B ඒ ඡේදනය කියන්නේ මොකද්ද පුතේ මේලය කියන්නේ ඔක්කොමනේ මේලය කියන්නේ ඔක්කොම එහෙම නැත්නම් සියලු ඡේදනය කියන්නේ මොකද්ද ඒටයි බීටයි පොදු ඒටයි බීටයි පොදු වචනෙන් මතක තියාගන්න මේලය කියන්නේ ඔක්කොම හරිද අමතක වෙනවා නම් ලියාගන්න මේ මෙහෙන් කොහෙන් හරි මේලය කියන්නේ මොකද්ද ඔක්කොම මේකෙන් එන්නේ ඔක්කොම එහෙම නැත්නම් සියලු ඡේදනය කියන්නේ මොකද්ද පොදු පොදු ඡේදනය කියන්නේ පොදු මේලේ කියන්නේ සියලු එහෙම නැත්නම් ඔක්කොම එහෙම නැත්නම් සියලු ඡේදනය කියන්නේ පුතේ පොදු ඡේදනය කියන්නේ පොදු හරි ඒටයි බීටයි පොදු කොතනද පාට වෙන්න ඕනි ඒතුයි බීතුයි ඡේදනය වෙන ස්ථානය ඡේදනය වෙන්නේ මෙන්න මේ මැද ටික පාට කරා මාර වැඩේ මේකේ කොහෙවත් පාට වෙනවද වියුක්ත කුලක විට නෑ මේකේ කොහෙවත් පාට වෙන්නේ නෑ මේක බලන්න ඒටයි බීටයි පොදු කොතන තියෙන්නේ B නැදේ ඔන්න මම ප්‍රශ්න අහනවා පුතේ මෙන්න මම මෙන්න මේ ඩොට්ස් එකක් තියෙන තැන ඒටයි බීටයි පොදුද මේ ඩොට් එක තියෙන තැන නෑ ඒට අයිති කාට විතරයිද නෑ ඒට විතරයි ඒට විතරයි එහෙනම් මේ ටික අයිති වෙන්නේ ඒට පමණයි මෙන්න මේ ඩොට් එක තියෙන තැන ඒටත් අයිතිද නැද්ද ඒට අයිති ඒකේ ඇතුලේ ඉන්නේ ඇතුලේ ඉන්න නිසා ඒට අයිති බීටත් අයිතිද නැද්ද බීටත් අයිති එහෙනම් ඒටත් අයිති බීටත් අයිති ඒ කියන්නේ ඒටයි බීටයි මොකද්ද මේ පොදු ටික නේද මේ එහෙනම් අපි පාට කරන්න ඕන අන්නේ මැද ටික පාට කරන්න දැක්කනේ හරි ඩොට් තියන්න ඕනේ නැහැ මම මේ ඩොට් තියලා පෙන්නන්නේ ඕගොල්ලන්ට හරි ඊළඟ එක මෙයාගේ පුතේ මෙයාගේ බලන්න A ගේ B ගේ පොදු කොතනද A ගේ B ගේ පොදු මම ඩොට් එකක් තියන්නම් ඉස්සෙල්ලා වගේ මෙතන Aටයි Bටයි පොදුයිද නෑ මෙතන Aටයි Bටයි පොදුයිද අයිතිම නෑ මෙතන Aටයි Bටයි පොදුයිද නැද්ද පොදුයි B ඇතුළෙත් ඉන්නවා A ඇතුළෙත් ඉන්නවා දැක්කනේ මෙන්න A B ගේ ඇතුළේ කොහොමත් ඉන්නේ එහෙනම් Aටයි Bටයි පොදුයි මෙතන මෙන්න දෙන්නටම පොදු තැන පුතේ මයික් ඔෆ් කරගන්න මයික් ඔන් කරගෙන ඉන්නවා ගොඩක් අය ඊළඟට මෙතන A ඡේදන B මේක පුතේ සමකුලක අවස්ථාවනේ සමකුලක අවස්ථාවේදී A ගේ B ගේ පොදු A ගේ B ගේ ඔක්කොමනේ මේ ටිකමනේ දෙන්න ඕනේ මේ ඔක්කොම ටික ඇයි ඉතින් Aත් මෙයා Bත් මෙයා Aට ඉන්නෙත් එයාමයි Bට ඉන්නෙත් එයාමයි එහෙනම් පොදු වෙන්නේ
එයාම තමයි. හරිද? ඒත් එයාම නම් බීත් එයාම නම් හරිද? එහෙනම් පොදු වෙන්නේ එයා තමයි. අම්මත් අම්ම නම් තාත්තා දැන් මෙහෙමයි. මෙහෙම පොඩ්ඩයි ඉන්න පොකට උදාහරණයක් ගන්න. ඔන්න ළමයෙක් අම්මේ කියන්නේත් අම්ම තමයි. තාත්තේ කියන්නේත් අම්ම තමයි. එහෙනම් දෙන්නටම එකම අර දෙකම එකමයි කියන අර්ථය. හරිද? දෙන්නම එකම කෙනා තමයි. ඒත් එමයි බීත් එමයි. එහෙනම් ඒ ඡේදන බීත් එයාම තමයි ආයි. වෙන කවුරුවත් නෙමෙයි. හරි? ඒ සමකුලක වෙලානේ. සමකුලක වෙලාවේදී ඒකම තමයි. හරි. මෙයා තමයි දෙන්නටම පොදු වෙන්නේ. එයාම තමයි. හරි. ඕන්න ඊළඟට ඒ ඩෑෂ්. ඒ ඩෑෂ් කියන්නේ පුතේ ඒගේ අනුපූරකය. මේකෙන් කියවෙන්නේ ඒ ඩෑෂ් ඒ කියන්නේ අනුපූරකය. ඒට අයිති නැති. මේක ගත්තොත් ඒට අයිති නැති. ඔන්න ලියා ගන්න. මේකෙන් කියවෙන්නේ ඒට අයිති නැති ඒවා. ඒට අයිති නැති පෙදෙස පාට වෙන්න ඕනි. ඔන්න මම ඩොට් තිය අහනවා. මෙතන ඒට අයිතිද නැද්ද? අයිති. මෙතන ඒට අයිතිද නැද්ද? අයිති. මෙතන ඒට අයිතිද නැද්ද? නෑ. එහෙනම් මේ ටික පාට කරන්න ඕනේ. ඒ ටික පාට කරන්න. මං හරියට දාගත්තා. මෙතන ඒට අයිතිද නැද්ද? මේ වටේ ටික. මේ වටේ ටික ඒට අයිතිද? අයිති. අයිති? කොහෙද අයිති වෙන්නේ? ඒට අයිති වෙන්නේ මේ ඒගේ ඇතුලේ තියෙන ඒ විතරයි. ඒට අයිති වෙන්නේ ඒගේ ඇතුලේ තියෙන ඒ විතරයි. හරිද පුතේ? දැන් ශ්‍රී ලංකාවට අයිති වෙන්නේ මොනවද? ශ්‍රී ලංකාවේ ඇතුලේ තියෙන ඒ විතරයිනේ. ශ්‍රී ලංකාවෙන් පිට ඉන්දියාව ශ්‍රී ලංකාවට අයිති නෑනේ. අය වගේ තමයි. හරිද? මේ තියෙන්නේ ඒට අයිති ඒව තියෙන්නේ ඒගේ ඇතුලේ. ඒගෙන් පිට තියෙන ඒවා ඒට අයිති නෑ. එහෙම කොහොමද එහෙම අයිති කරගන්නේ? හරිනේ එහෙම අයිති කරගන්න බෑ. හරි එහෙනම් මේ ඒගේ පිටනේ පුතේ මේ ටික තියෙන්නේ. ඒගේ පිට නම් ඒට ඒවා අයිති නෑ. එහෙනම් ඒට අයිති නැති ඒවා පාට වෙන්න ඕන මොන ටිකද? සර්වස්ත්‍ර කුලකයයි බී කුලකයයි. අන්න බීගේ ඔක්කොමද බීගේ මෙන්න මේ හඳ පළුව වගේ ටිකද? හඳ පළුව. හඳ පළුව වගේ ටික. අන්න පුතේ හඳ පළුවක් තියෙනවා. ආයිත් මයික් එකක් ඔන් කරගෙන ඕෆ් කරගන්න. ඒ පාට කරන්න ලස්සනට වැඩේ. ලස්සනට පාට කරගන්න. මගේ ඒක නිකන් මොකද්ද නිකන් ගොම ගාලා වගේ. හරිද? ඔයගොල්ලෝගේ එහෙම ගොම ගාලා වගේ වැඩේ කරන්න එපා. ලස්සනට කරන්න. හරි කල්පනා කරලා මේකත් කරන්න වැඩේ. මම වෙලාවක් දෙන්නම් දැන්. මේ ටික ඔක්කොම කරගෙන යන්න. ඒ ඩෑෂ් කියද්දි ඒට අයිති නැති ඒවා තමයි පාට කරන්න ඕනේ. ඒ ඩෑෂ් කියද්දි ඒට අයිති නැති ඒවා. ඒට අයිති නැති පෙදෙස් පාට කරන්න. ඒට අයිති නැති පෙදෙස් පාට කරන්න.
හරිද? කොබලන් වැඩ ටික කරපු ළමයි ඉවර ළමයි. හරි. ඕන්න දැන් ඊළඟට පාට කරන්න තියෙන්නේ පුතේ ඒත් A ඩෑෂ්ම තමයි. බලන්න A ඩෑෂ් කියද්දි Aට අයිති නැතිනේ. ඔව්. එහෙනම් A ඇරෙන්න A කුලකය ඇරෙන්න අනිත් ඔක්කොම ටික පාට කරන්න ඕනද නැද්ද? ඕන. පාට කරන්න ඕන. A කුලකය ඇරෙන්න අනිත් ඔක්කොම ටික පුතේ පාට කරලා දාන්න. A ඇරෙන්න අනිත් ඔක්කොම ටික පාට කරලා දාන්න. ඒ පාට වෙන්න බෑ. මේකෙත් එහෙමයි. ඒ පාට වෙන්න බෑ. මේකෙත් එහෙමයි. ඒ පාට වෙන්න බෑ. පුතේ ඒගේ ඇතුලේ තියෙන ඔක්කොම ඒට අයිතිද නැද්ද? ඒගේ ඇතුලේ තියෙන ඔක්කොම අයිතිද නැද්ද? අයිති. ලංකාවේ ඇතුලේ තියෙන දේවල් ඔක්කොම ලංකාවට අයිති. හරිනේ? මේ තියෙන්නේ A. A නෙමේ ඉන්නේ. එහෙනම් A ගේ ඇතුලේනේ පුතේ B ඉන්නේ. එහෙනම් බීට් ඒට අයිතිද නැද්ද? බීට් ඒට අයිති. බීට් ඒට අයිති. ඔව්. B කියන්නේ උපකුලකයක් කාගේද? A ගේ. මේ ඉන්නේ අම්මගේ දරුවෙක් B කියන්නේ. හරිනේ? අම්මගේ බඩේ ඉන්න දරුවෙක් තමයි B කියන්නේ. එහෙනම් පුතේ ඒට අයිති නැති ඒවා ඉන්නේ වටේ විතරයි. ඒට අයිති නැති ඒවා ඉන්නේ වටේ. මෙන්න. ඒට අයිති නැති ඒවා ඉන්නේ A ගේ වටේ. එහෙනම් වටේ ටික තමයි පාට වෙන්න ඕනේ. දැක්ක නේද? A ගේ ඇතුලේ තියෙන ඔක්කොම ඒට අයිති. A කියන්නේ මව් කුලකය, B කියන්නේ උපකුලකය. A තමයි අම්මා, B තමයි දරුවා. එහෙනම් අම්මගේ දරුවා අම්මට අයිති. ඒ නිසා කිසිසේත්ම B ව පාට කරන්න බෑ. හරිනේ? ඔන්න ඒට අයිති නැත්තම් පුතේ ඒගේ වටේ ටික. හරි. ඊළඟට A ඩෑෂ්. A ඩෑෂ් කියන්නේ ඒට අයිති නැති. එහෙනම් A කුලකය ඇරෙන්න අනිත් ඔක්කොම ටික. මෙතන ඒට අයිතිද නැද්ද මේ ටික? මම පාට කරන ටික. ඒට අයිතිද නැද්ද? කියන්ටක් ගාලා. අයිති. අයිතිද ඒට? ඒගේ ඇතුළේද මේ මම පාට කරපු ටික තියෙන්නේ. අයිති නම් ඒක ඇතුළේ තියෙන්නේ. මෙච්චරයි මෙන්න මේක අහගන්න හොඳ. හරිද? යම් කෙනෙක්ට අයිති නම් දැන් මට අයිති දෙයක් තියෙන්නේ මගේ වත්ත ඇතුලේ තියෙන්න ඕන. හරිද? නැත්නම් මගේ කාමරය ඇතුලේ තියෙන්න ඕන. ඇතුලේ තියෙන්න ඕන. පිටේව අයිති නැහැ. මට පිටේව කිසි දෙයක් අයිති නැහැ. හරි? ඒට අයිති ඔක්කොම තියෙන කොහෙද? ඒගේ ඇතුලේ තියෙන්න ඕන. ඒට අයිති ඔක්කොම තියෙන ඒගේ ඇතුලේ. ඒකෙන් පිටත තියෙන කිසි දෙයක් ඒට අයිති නැහැ. වැඩේ පැහැදිලිද? අන්න ඒ කොළුවට අරන් වැඩේ පාට කරන්න ඕනේ. හරි. A dash එක කර ඉන්නේ. A dash එක ඒට අයිති නැත්තේ කොහේද එහෙනම්? B. අර වටේ තියෙන B ටික. ඒට අයිති වෙන්නේ කෝකෝ මේකනේ. මේ ඒට අයිති වෙන්නේ ඇතුලේ තියෙන ටික. එහෙනම් පුතේ මේ ටිකත් ඒට අයිතිද නැද්ද? අයිති. අයිති? නෑ. ඒ ටික ඒට අයිති නෑ. ඒ වගේම වටේ ටිකත් ඒට අයිති නෑ. ඕන ඔය ටික හයිලයිට් කරන්න. හරි. ඒ කුලකය ඇරෙන්න අනිත් ඔක්කොම ටික. ඒ කුලකය ඇරෙන්න අනිත් ඔක්කොම ටික. හරි. පුතේ මේක ඒත් මෙයාමයි. බීත් මේකමයි. එහෙනම් A dash කියන්නේ ඒට අයිති නැති ඒවනේ. එහෙනම් A ඇරෙන්න අනිත් ඔක්කොම ටික. ඒ කියන්නේ වටේ ටික නේද පාට කරන්න තියෙන්නේ මේ වෙලාවේදී? ඕන්න වටේ ටික පාට කරන්න.
හරි. ඊළඟට පුතේ ඔන්න වැදගත්ම දෙයකට එනවා දැන්. හරිනේ? දැන් තමයි වැදගත්ම දේ පටන් ගන්න. කල්පනා කරලා තමයි ඊළඟ දෙක පාට කරන්න ඕනේ. රෝමි ලක්කම් 4. වැඩේ කරපළම ඉන්නවනම් රේස් හැන්ඩ් දාන්න. මේක පාට කරපළම ඉන්නවනම් ඉන්නවද? හරි. ඔන්න අහගන්න. පුතේ A dash කියන්නේ මොකද්ද? A dash කියන්නේ මොකද්ද? Aට අයිති නැති දේ. එතකොට B කියන්නේ මොකද්ද? Bට අයිති. ඡේදනය කියන්නේ මොකද්ද? පොදු. හරිද? Aට අයිති නැති Bට අයිති ඒ වගේ මොකක් වෙන්නත් ඕනද? පොදු වෙන්නත් ඕන. මේක අපි කියෙව්වොත්, ඒ කියන්නේ අපි මේක තේරුම් ගත්තොත් මේ පැත්තෙන් ඕනනම් ලියාගෙන මේකෙන් කියවෙන දේ Aට අයිති නැති. Aට අයිති නැති හැබැයි කාටද අයිති වෙන්නේ? බීට Aට අයිති අයිති. නෑ හැබැයි Bට අයිති. Bට අයිති. Bට අයිති ඒ වගේම තව මොකද්ද වෙන්නත් ඕන? පොදු. පොදු වෙන්නත් ඕන. පොදු වෙන පොදු වෙන්නත් ඕන. ඔන්න ඔය විදියට ගැළපෙන පෙදෙස් තමයි දැන් පාට කරන්නේ. Aට අයිති නැති Bට අයිති පොදු. හරි. Aට අයිති නැති මම මෙතන ගන්නවා. මම මෙන්න මෙතන ඩොට් එකක් තියාගත්තා. Aට අයිති නැද්ද? Aට අයිතිද? අයිති නෑ. අයිති නේ? අයිති. අයිති. එහෙනම් මේක හරියනවද ඔය කියන කතාවට ගැලපෙනවද? නෑ. නෑ. මෙතන ගැලපෙනවද ඔය කියන කතාවට? නෑ. නෑ. ඇයි මෙතනත් ඒට අයිතිනේ නේද? ඒකේ ඇතුලේ තියෙන ඔක්කොම ඒට අයිති. මෙතන ගැලපෙනවද බලන්න ඔය කතාවට. ඔව්. ඔව්. ඒට අයිති නැති හරිනේ. ඒට අයිති නැති කිව්වම පුතේ මට ඒට අයිති නැති ප්‍රදේශ ටික චුට්ටක් මට කියන්නකෝ. ඒට අයිති නැති ප්‍රදේශ මේ ටික ඒට අයිති නෑනේ. නෑ. මේ වටේ ටිකත් ඒට අයිති නෑනේ. නෑ. ඊළඟට මම බීට අයිතියට හරි දාගන්න. බීට අයිතිය මොනවද තියෙන්නේ? මෙතනයි බීට අයිතිය ඒවා මෙතනයි. හැබැයි ඡේදනයෙන් කියවෙන්නේ මොකද්ද? පොදුනේ. එහෙනම් ඔය කතා දෙකටම පොදු වෙන්නේ මොකද්ද? මේ හරි දෙකක් වැටිච්ච තැන නේද? ඔය කතා දෙකටම ගැලපෙන්නේ. ඔන්න තේරුම් ගන්න. මම බෝඩ් එකට අරන් කියලා දෙන්නම්. පුතේ. මේ කොටස ඇත්තටම තියෙන්නේ 10 වසරට. මම ඒවට 9 වසරටත් දැම්මා. හරිද? මේක තියෙන්නේ 10 වසරේ කොටසක්. ඔන්න හොඳට අහගන්න. ඔව් 10 එකක් තමයි මම මේ කියලා දෙන්න ගත්තේ. මේක කියලා දුන්නම 10 වසරට ලේසියි ඔයගොල්ලෝ. මේ A කුලකය B කුලකය Aට අයිති නැති Bට අයිති පෙදෙස තමයි මට පාට කරගන්න. Aට අයිති නැත්නම් පුතේ මම මෙන්න මේකට ලේසි ක්‍රමයක් කියලා දෙනවා මුලින්ම. Aට අයිති නැතිනම් Aට අයිති නැති පෙදෙස් වලට හරි දාන්න. Aට අයිති නැතිනම් Aට අයිති නැති පෙදෙස් වලට. මෙතෙන්ට මට හරියක් දාගන්න පුළුවන්ද බැරිද? A ඩෑෂ් කිව්වම බෑ. මෙතෙන්ට පුළුවන්ද හරිය දාගන්න? බෑ. මෙතෙන්ට පුළුවන්ද හරියක් දාගන්න Aට අයිති නැති කිව්වොත්? පුළුවන්. මේ වටේ ටිකට හරියක් දාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඊට පස්සේ මම Bට එනවා. B කිව්වම Bට අයිති ඒවට හරි දාන්න. B කියන්නේ Bට අයිති. Bට අයිති ඒවට හරි දාන්න. මොනවද Bට අයිති? මෙතන Bට අයිතිද නැද්ද? ඔව් අයිති. B ගේ ඇතුලේ තියෙන ඔක්කොම Bට අයිති. මෙතන Bට අයිති. මෙතන Bට අයිතිද නැද්ද? ඔව් අයිති. මෙහෙම මෙයාටත් ගැලපෙන්න දෙන්නටම පොදු වෙච්ච පෙදෙසක් තියෙනවා. මොකක්ද ඒ? හරි කීයක් වැඩිච්ච තැනද? හරි දෙකක්. හරි දෙකක් වැඩිච්ච තැන. හරිද? මෙයාටත් ගැලපෙන දෙන්නටම ගැලපෙන. අම්මටත් ගැලපෙනවා තාත්තටත් ගැලපෙනවා. එහෙම නෙවෙයි එහෙම කියනවා නිකන්. මේ දෙන්නටම ගැලපෙන පෙදෙස තමයි
පොදු පෙදෙස. පොදු. ඡේදනය කියන්නේ පොදුනේ. දෙන්නටම ගැලපෙනවා. දෙන්නටම සෙට් වෙන. ඒක තමයි පොදු ටික. පොදු ටික. මේ දෙන්නටම සෙට් වෙන ටික. හරි දෙකක් වැඩිච්ච. හරි දෙයක් වෙච්ච තැන. එහෙනම් පුතේ මෙන්න මේ ටික තමයි පාඩ කරන්න තියෙන්නේ. දැක්කනේ? හරි අර ටික පාඩ කරලා දාන්න හයිලයිට් එකකින් හයිලයිට් එක අරගෙන පාඩ කරන්න. හරි ඊළඟට මේක මෙන්න මේ විදිහටම කරන්න පුතේ. හරිද? ඒට අයිති නැති බීට අයිති පොදු කියද්දි ඒට අයිති නැති ඒවට හරි දාන්න. බීට අයිති ඒවට හරි දාන්න. ඊට පස්සේ පොදු නම් පුතේ හරි දෙකක් වැටිච්ච තැන තමයි ගන්නෙ. ඡේදනය නම් මතක තියාගන්න හරි කීයක් වැටෙන්න ඕනද? හරි දෙකක් වැටෙන්න ඕනේ. ඡේදනය නම් හරි දෙකයි. හරි දෙකක් වැටිච්ච තැන තමයි පාඩ කරන්නේ. හරි. ඕන මං ආයි ටියුට් එකට දාන්නම්. මේකේ බලන්න මෙතන ඔන්න ඊළඟ කුලකේ. A dash කියද්දි දැන් මෙතන A dash නේ. Aට අයිති නැති ඒවට හරි දාන්න. මෙතන මට හරියක් දාගන්න පුළුවන්ද මේ ඇතුළ? කොහොම පුළුවන්ද? බෑ. එතන බෑ හරි දාන්න. එතන Aට අයිතිනේ. Aට අයිති නැති ඒවට හරි දාන්න මුලින්ම. මෙතනයි මෙතනයි. මේ පෙදෙස් දෙක විතරයි නේද? ඔව්. ඊට පස්සේ පුතේ B නේ. Bට අයිති ඒවට හරි දාන්න. මෙතන විතරයි නේද? ඡේදනය නම් මම මේ දැන් කිව්වා. හරි කීයක් වැටෙන්න ඕනද? දෙකක් වැටෙන්න ඕන. එහෙනම් ඔය මොන ටිකද පාඩ කරන්න ඕනේ? B ටික. අන්න B ටික. මෙන්න මේ ටික තමයි පාඩ කරන්නේ. එළියව පාඩ කරන්නේ නැද්ද? නෑ. ඡේදනය නම් ඡේදනය කියන්නේ මොකද පුතේ? පොදු කියන එකනේ. ඡේදනය කියන්නේ මේ පොදු කියන අර්ථය. Aට අයිති නැති වෙන්නත් ඕන, Bට අයිති වෙන්නත් ඕන. හරිද? Aට අයිති නැති වෙන්නත් ඕන, Bට අයිති වෙන්නත් ඕන. ඔය දෙකටම ගැලපෙන ටික තමයි මේ ටික. මේ ටික ඔය දෙකටම ගැලපෙනවද? Aට නම් අයිති වෙන්නේ නැහැ. නමුත් Bට අයිති වෙනවද මෙන්න මේ එක හරියක් වැටිච්ච තැන? නෑ. හරිද? එහෙනම් මේ දෙකටම හරියන ටික තමයි පුතේ පාඩ කරන්නේ. හරි ඕන ඊළඟ එකත් බලන්න. A dash කිව්වම Aට අයිති නැති වෙන්න ඕන. Aට අයිති නැති කිව්වොත් කොහෙටද හරි වැටෙන්නේ? සර්වස්ත්‍ර කුලේ. සර්වත්‍ර කුලකේ වටේ ටිකට. එතකොට Bට අයිති කිව්වොත් මොන ටිකද හරි වැටෙන්නේ? Bට අයිති කිව්වොත් B ගේ ඇතුලේ තියෙන ටිකනේ. Aට අයිති නැති Bට අයිතිනේ මේකෙන් කියවෙන්නේ. Aට අයිති නැති Bට අයිති. Bට අයිති කිව්වොත් මේ මැද ටික නේද? ඔව්. එතකොට ඡේදනය නම් පුතේ හරි දෙකක් වැදෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙකටම ගැලපෙන්න ඕන. දෙකටම ගැලපෙන එකක් තියෙද? නෑ. එහෙනම් මේකේ කොහෙවත් පාට වෙනවද? නෑ. කොහෙවත් පාට වෙන්නේ නැහැ. කොහෙවත් පාට වෙන්නේ නැහැ. Aට අයිති වෙන්නේ නැති Bට අයිති වන පොදු ටිකක් නැහැ මේකේ. මේකේ බලන්න. Aට අයිති වෙන්නේ නැති Bට අයිති වන පොදු ටිකක් කියලා බලන්න. Aට අයිති වෙන්නේ නැති Bට අයිති වන පොදු ටිකක්. Aට අයිති නැති Bට අයිති වන පොදු ඒවා තියද? ඔව්ද නැද්ද? නෑ. ඔව් තියෙනවා. Aට අයිති නැති Bට අයිති වන පොදු ටිකක් තියෙනවා මේක. කො මොන ටිකද? ඔය මේකට මෙන්න මේ වටේ ටිකනේ. බලන්න. A dash කිව්ව මොකක්ද එන්නේ? Aට අයිති නැතිද? නැති. Aට අයිති නැති මොනවද? මේ ටිකයි මේ ටිකයි. A dash. Bට අයිති කිව්වම B ගේ ඇතුලේ තියෙන ඔක්කොම Bට අයිති. මෙතනටයි මෙතනටයි. එතකොට පුතේ මම මේ දැන් කිව්වා ඡේදනය කියද්දි හරි දෙකක් වැටෙන්න තැන තමයි පාඩ කරන්නේ. එහෙනම් හරි දෙකක් වැටෙන මොන ටිකද? මෙන්න මේ වටේ ටිකනේ. එහෙනම් ඕන්න මේ පෙදෙස තමයි ඕකට ගැලපෙන්නේ වටේ ටික. වටේ ටික විතරයි හොඳේ. බලන්න ඕක තෘප්ත ආයි
කල්පනා කරලා බලන්න මේක. ඒට අයිති නැතිනම් ඒට අයිති වෙන්න බෑ. මේකෙන් කියවෙන්නේ පුතේ A ඩෑෂ් කියන්නේ ඒට අයිති නැතිනේ. B කියන්නේ B ට අයිති. පොදු කියන එක ඔය පාට කරපු ටිකෙන් එනවාද නැද්ද බලන්න. ඒට අයිති නැද්ද මේ පාට කරපු ටික? නෑ ඒට අයිති නෑ. B ට අයිතිද නැද්ද මේ පාට කරපු ටික? අයිති. ඒට අයිති වෙන්නෙත් නැති B ට අයිති වන ටික නේද මේ පාට කරලා තියෙන්නේ. මේ දෙන්නට ඔව්. ටික නේද? වැඩේ තේරුණානේ? තේරුම් නැද්ද? එච්චර ගණන් ගන්න එපා තේරුම් නැති වුණාට. තේරුණා. තේරුම් නැති වුණොත් පුතේ කමන්නේ. මොකද මේක 10 වසරට තියෙන්නේ. මම ඔය වැඩිපුරත් එක්ක දාලා තියෙන්නේ. හරිද? වැඩිපුරත් එක්ක දැම්ම මේක. තේරුම් නැතුණත් ගණන් ගන්න එපා. මොකද මේ 10 වසරේ දෙයක් තියෙන්නේ. මේ දෙකම 10 වසරේ. හරි. ඊළඟට A dash ඒට අයිති නැති. A dash කිව්වම ඒට අයිති නැති. එහෙනම් මේ එළියේ. B ට අයිති කිව්වම මැද. B ට අයිති කිව්වම මැද. මේ ටිකනේ B ට අයිති වෙන්නේ. A dash කිව්වම ඒට අයිති නැති. B කිව්වම B ට අයිති. නමුත් පොදු ඒවා තියෙද? මේ දෙකටම ගැලපෙන හරි දෙයක් වැඩිච්ච තැනක් තියෙද? නැහැ. නෑ. එහෙනම් මේක හරියන්නේ නැහැ. දැක්කනේ? එහෙනම් මේකේ කොහේවත් පාට වෙන්නේ නැත. මේකේ කොහේවත් පාට වෙන්නේ නැත. හරි. ඕන්න ඔය විදිහටම පුතේ මේකත් බලන්න ඔය හරි ක්‍රමයට හරිම ලේසි මුදේ. හරි දාන ක්‍රමයක් මම කිව්වේ. ඒක හරිම ලේසි. මේකෙන් කියවන දේ මට මුලින්ම කියන්න. ප්‍රමිලක්කම් පහේ මොකද්ද මේ කියවෙන්නේ මේ? ඒට අයිති අයිති බීට අයිති නැති අන්න හරි. ඒට අයිති බීට අයිති නැති පොදු ටික තමයි පාට කරන්න ඕනේ. ඒට අයිති බීට අයිති නැති පොදු ඒවා. දැන් බලන්න. ඒට අයිති කිව්වම ඒට අයිති ඒවට හරි දාගන්න. ඒට අයිති කිව්වම ඒට අයිති ඒවට හරි දාගන්න. බීට අයිති නැති කිව්වම බීට අයිති නැති පෙදෙස් වලට හරි දාන්න. බීට අයිති නැති පෙදෙස්. මෙතන බීට අයිති නෑනේ? නෑ. මෙතනත් බීට අයිති නෑනේ? නෑ. එහෙනම් පුතේ හරි දෙකක් වැටිච්ච තැන තමයි පාට කරන්න ඕනේ. කොතනද? මෙන්න මේ හඳ පළුව දැන්. ඔන්න අනිත් හඳ පළුව. මෙන්න මේ ටික පාට වෙන්න. දැක්කනේ? හරි. ඊළඟට මේකත් බලන්න මේ විදිහටම. ඒට අයිති. ඒට අයිති. කිව්වම ඒට හරියක් දාගත්තා. බීට අයිති නැති කිව්වම බීට අයිති නැති පෙදෙස් වලට හරි දාන්න. බීට අයිති නැති පෙදෙස් වලට. මෙතන බීට අයිති නෑ, මෙතනත් බීට අයිති නෑ. ඡේදනය කිව්වම පුතේ හරි දෙකක් වැටිච්ච තැන පාට කරන්න. ඡේදනය කිව්වම හරි දෙකක් වැටිච්ච තැන පාට කරන්න. එහෙනම් ඕන්න ඔය ටික. ඔන්න එහෙනම් මේකට ගැලපෙන්නේ මේ ටික. ඒට අයිති බීට අයිති නැති පොදු මේ ටික. හරි. ඊළඟ තුන බලන්න ටක් ගාලා. ටක් ගාලා බලන්න, ටක් ගාලා බලන්න. ඒට අයිති බීට අයිති නැති පොදු. ඒට අයිති කිව්වම ඒට අයිති ඔක්කොටම හරිය ගානේ දාගන්න මුලින්ම. ඒට අයිති කිව්වම මුලින්ම ඒට අයිති ඒවට හරි දාගත්තා. මෙතනත් ඒට අයිති, මෙතනත් ඒට අයිති. ඔන්න ඒට අයිති කියන පෙදෙස් වලට හරි දාගත්තා. දැන් බීට අයිති නැති පෙදෙස් වලට හරි දාන්න. බීට අයිති නැති පෙදෙස් වලට හරි දාන්න. මෙයානේ B. B ගේ එළියේ තියෙන ඒවා බීට අයිති නෑ. එහෙනම් මෙතෙන්ටත් හරියක් වැටෙනවා. මෙයාත් බීට අයිති නෑ. එතෙන්ටත් හරියක් වැටෙනවා. ඔන්න බීට අයිති නැති පෙදෙස්. මේ වටේ. පුතේ. ඡේදනය නම් හරි කීයක් වැටෙන්න ඕනද? දෙකක් වැටෙන්න ඕන. කොතනද වැටුනේ? මෙන්න මේ ටිකට හරි දෙකක් වැටිලා.
ඔය තියෙන්නේ කොබලන්න මේක තනියම පාට කරපු ළමයි මේ වටේ ටික මැද නෑ වටේ ටිකක් නෑ මෙන්න මේ ටික හරි නිකන් උළුදු වඩේ එක වගේ කන්න තිබ්බනම් මරුනේ ඔන්න උළුදු වඩේ එක වගේ පුතේ ඔයගොල්ලන් මේක තනියම පාට කරපු ළමයි අත උස්සන්න කී දෙනෙක් ඉන්නවද බලන්න මං කලින්ම ඔක්කොම ටික හොයාගත්තා. හරි ඊළඟට ඊළඟ එකත් බලන්න මේක ඔය විදිහටම කල්පනා කරන්න මේ කල්පනා කරලා ගන්න පුළුවන් ඒට අයිති කිව්වම මෙතන බීට අයිති නැති කිව්වම මොන ටිකද බීට අයිති නැති ඒවා මොන කොහෙද තියෙන්නේ බීට අයිති නැති ඒවා කොහෙද තියෙන්නේ බීගේ ඇතුළේද බීගේ එළියේද එළියේ පුතේ පොදු කියද්දි හරි දෙකක් වැටෙන්න ඕන හරි දෙකක් වැටිච්ච ප්‍රදේශයක් තියද එකම ප්‍රදේශයට හරි දෙකක් වැටලද නෑ සර්. එහෙනම් මේකේ කොහෙවත් පාට වෙනවද නෑ එහෙනම් කොහෙවත් පාට වෙන්නේ නැහැ ඒකේ මොකද එකම ප්‍රදේශයට හරි දෙකක් වැටුනොත් තමයි පාට කරන්නේ දැක්කනේ මේ එකම ප්‍රදේශයට හරි දෙයක් වැටෙන්න ඕන එකම ප්‍රදේශයට හරි දෙයක් වැටෙන්න ඕන හරි මේකත් බලන්න මේ විදිහට හරි ක්‍රමයටම බලන්න හරි ක්‍රමයට ඒට අයිති ඒවට හරි දාන්න මෙතන බීට අයිති නැති ඒවට හරි දාන්න බීට අයිති නැත්තම් බීගේ එළියේ දැන් පුතේ මේ පොදු වෙන නම් හරි දෙයක් වැටෙන්න ඕන එකම ප්‍රදේශයට හරි දෙයක් වැටලද බලන්න නැහැ එහෙනම් කොහෙවත් පාට වෙනවද නෑ ඕන්න වැඩේ හරි හරි කොබලන් වැඩේ තේරුම් ළමයා තුස්සන් කොහොම හරි තේරුම් ගත්තා වැඩේ කරගන්න පුළුවන් හරි වෙලාව තියද අපිට 11:00 උ වෙලාව තියෙනවා හරි ඕන්න දැන් පුතේ IT උට් එක ගන්න දැන් තියෙන්නේ ගණන්ම හදන්න තමයි දැන් පාට කරන කේස් ඉවරයි පාට කරලා ඉවරයි දැන් තියෙන්නේ ගණන් හදන්න ප්‍රශ්න අංක 12 සිට පොතේ හදන්න තියෙන්නේ හරිනේ මෙච්චර වෙලා අපි ටියුට් එකේමයි මේ වැඩ ටික කරගෙන ගියේ ඔන්න දැන් තමයි පොතේ වැඩ පටන් ගන්න සිද්ධ වෙනවා ඔයාලගේ ටියුට් එක දැන් පුතේ ඇතිනේ මෙහෙම අලවන දැන් ඔයාලගේ පොත දැන් හිතන්න අර කලින් පාඩම අවසන් කරලා තියෙන්නේ මෙහෙම් පිටුවක කියලා මේ පිටුව ඉඩ තියන්න අත්හරින්න අත්හැරලා ඔයාලගේ ටියුට් එක මෙන්න මෙහෙම අලවන්න ඕන පොතට හරිද මෙහෙම අලවලා මෙන්න මේ පැත්තේ අංකේ දාලා වැඩ ටික කරන්න පටන් ගන්න හරිනේ මෙහෙම ටියුට් එක ඇලෙව්වා මේ ටිකේ ගණන් ටික හදාගෙන යන්න හරි ටියුට් එක ගන්න දැන් මම ටියුට් එක ස්ක්‍රීන් එකට දාන්නේ නැහැ හොඳේ මොකද බෝඩ් එකේ ගණන් ටික හදන්න තියෙන්නේ ප්‍රශ්න අංක 12 අංකේ දැම්ම වැඩේ පටන් ගත්තා පහත දී ඇති තොරතුරු අනුව ඊට යටින් දී ඇති කුලක අවයව සහිතව ලියා දක්වන්න මුලින්ම පුතේ මේ දීලා තියෙනව ලියා ගන්න ඒ කුලකේ දීලා තියෙන්නේ 1 3 6 10 15 21 ටක් ගාලා ලියමු ටක් ගාලා ලියා ගන්න මේ දීපු ටික ඒට මෙච්චරයි බීට දීලා තියෙන්නේ 6 12 18 36 42 48 සීට 3 6 9 12 15 18 21 ඔන්න ABC නම් ප්‍රමිලක්කම් 1 කියලා දැම්මා A ඡේදන B සර් 12 දෙකක් ලියලා සර්. 12 දෙකක් ලියලා ඔව්
3 6 9 12 15 ඉන්න ඕනේ. 15 වෙන්න ඕනේ. හරි. 15 18 21. A ඡේදන B කියන්නේ මොකද්ද පුතේ? ඒකෙන් කියවෙන්නේ A ටයි B ටයි පොදු අවයව. පොදු අවයව. A ටයි B ටයි පොදු. පොදු අවයව කෝ A ටයි B ටයි 6 6. තව 36. 36. තව තියෙද බලන්න. නෑ එච්චරයිනේ. නෑ එච්චරයි. හරි. මොන රෝමි ලක්කම් එක ඉවරයි. රෝමි ලක්කම් දෙක. A ඡේදන C. A ඡේදන C. A ටයි C ටයි පොදු. A ටයි C ටයි පොදු. මොනවද A ටයි C ටයි පොදු? 3 3 6 6 6 6 15 21 එච්චරයි. පුතේ අමුතු සද්දයක් එනවා. 3 6 15 21. රෝමි ලක්කම් 3. B ඡේදන C. B ටයි C ටයි පොදු. B ටයි C ටයි පොදු. 6 12 18. 6 12 18. එච්චරයි. රෝමි ලක්කම් 4. A මේලය B. A මේලය B. A මේලය B. A ගේ B ගේ මේලයෙන් කියවෙන්නේ මොකද්ද? A ගේ B ගේ ඔක්කොම ටික. A ගේ B ගේ ඔක්කොම ටික ලියන්න ඕනේ. A ගේ B ගේ ඔක්කොම ටික. 1 3 6 6 දෙකක් ලියන්නේ නැහැ. 1 6යි. 10 ඊළඟට මම 12 ලියන්නම්. පිළිවෙලට ලියමු. ඒතර වැඩේ ලස්සනයි. පිළිවෙලට ලියුවම වැඩේ ලස්සනයි. ලස්සනට තියෙනවා. 10 12 ඊළඟට 15 ඊළඟට 18 21 28 36 ඊළඟට 42 45 48 ඕන්න A ගේ B ගේ ඔක්කොම ටික ලිව්වා. A ගේ B ගේ තියෙන සියලුම අවයව ටික ලිව්වා. රෝමි ලක්කම් 5. B මේල C. B ගේ C ගේ ඔක්කොම ටික ලියන්න දැන්. B ගේ C ගේ ඔක්කොම ටික. වැඩ ඉවර ළමයි ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න ප්‍රශ්න අංක 13. B මේල C ලියපු ළමයි තුසන්න. B මේලේ C. B ගේ C ගේ ඔක්කොම ටික 3 6 9 12 15 18 21 36 42 48 ඕන්න. B ගේ C ගේ ඔක්කොම ටික 3 6 9 12 15 18 21 36 42 48. හරිනම් වැඩේ පටන් ගන්න ඊළඟ එක ප්‍රශ්න අංක 13 ඉක්මනින් කරමු. පුතේ ප්‍රශ්න අංක 13 ඔය වගන්තිය ඔහොමම ලියන්න අවශ්‍ය නැහැ. ඒකට අදාළ කරන අවයව ටික සංගල වරහන් ඇතුළේ ලිව්වනම් ඇති. හරිද? මම පොඩ්ඩක් මේක කියලා දෙන්නම් වෙන්න අහගන්න. ඔය 13 ඒ කොටසේ තියෙනවනේ පුතේ අවයව සහිතව ලියා දක්වන්න කියලා. හරිද? මේ ඒ කොටස කියලා දැම්මා. සර්වත්‍ර කුලකේ 1 සිට 10 තෙක් ගණින සංඛ්‍යා. 1 සිට 10 තෙක් තියෙන ගණින සංඛ්‍යා ටික අවයව ලයිස්තුගත ලෙස ලිව්වම ඇති. හරි? මේක ආයෙ ලියලා ඉන්න ඕනේ. මට කියන්න 1 ඉඳලා 10ට තියෙන ගණන සංඛ්‍යා ටික 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න 1 සිට 10 තෙක් ගණන සංඛ්‍යා. ඊළඟට p කුලකය ලියා ගන්න. p කුලකය ඔන්න මේ යන සංඛ්‍යාව ඉලක්කම් බුදුහාමුදුරුවෝ ලොකු සංඛ්‍යාව. 4යි 3යි 5යි
සමාදලා ලියා ගන්න 4යි 3යි 5යි ආයි 3 ලියන්න බෑ බිඳුව 8 1 ආයි බිඳුවත් බෑ පහත් බෑ ඒව ලියලානේ ඔන්න p කුලකය හරි කරගෙන යන්න දැන් PQ 180 ප්‍රථමක සාධක 180 ප්‍රථමක සාධක හොයන්න නම් පුතේ 180 මොකද කරන්න ඕනි ප්‍රථම සංඛ්‍යාවලින් බෙදන්න. ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාගෙන යන්න ඕනි දෙකෙන් බෙදමු 90යි දෙකෙන් බෙදමු 45යි ඊළඟට කීයෙන්ද බෙදන්නේ තුනෙන් බෙදමු තුනේ පහෙනුත් පුළුවන් පහත් කමන්නේ තුනත් කමන්නේ ගැටලුවක් හතරට තුනේ ඒවා එකයි එකක් ඉතිරි 15ට තුනේ ඒවා 5යි 15 මං ආයෙත් තුනෙන් බෙදුනා 5යි ඔන්න ප්‍රථමක සාධකාව 2යි 2යි 3යි 3යි 5යි එහෙනම් අපි ලියන්නේ 1 2යි 1 3යි 1 5යි 2යි 3යි 5යි ඊළඟට R 196 ප්‍රථමක සාධක 196ත් අර විදිහටම බෙදාගෙන යන්න 19ට දෙකේවා 9ට 2 18යි එකක් ඉතිරි 16ට 8යි 9ටයි 98ට දෙකෙන් බෙදුවා 9ට දෙකේවා 4යි 4ට 2 8යි එකක් ඉතිරි 18ට දෙකේ ඒවා 9යි 49ට 7යි 7 වරක් 7යි 2යි 7යි හරි ඕන්න PQR උත් ලියා ගත්තා දැන් B කොටසේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික දාගෙන යන්න දඩබඩ ගාලා. ලේසිද අමාරුයිද මේවා? ලේසිද අමාරුයිද? ඈ? ලේසි. හරිම ලේසි. P ඡේදන Q. P ඡේදන Q නම් P ටයි Q ටයි මොනවද ලියන්න ඕන පොදුවේ? 3 5. 3 5 කුස්සිය තියෙනවා පුතේ ඕනද ඕනේ හරි ඕන රෝමි ලක්කම් 2 Q ඡේදන R Q ඡේදන R Q ටයි R ටයි පොදු වේවා Q ටයි R ටයි පොදු 2 2 බක හරි රෝමි ලක්කම් 3 P ඡේදන R P ටයි R ටයි පොදු වේවා ඈ මොන මගුලක්වත් නැහැනේ අභිශූන්‍ය අභිශූන්‍යයි
එහෙනම් පුතේ අභිශූන්‍යයි. අකුර කපමු. බිඳුවක් ගහලා කපලා දැම්මත් හරි. එහෙම නැත්නම් හිස් සංගල වරහන දැම්මත් හරි. එක්ක බිඳුවක් දාලා කපලා දැම්මා, එක්ක හිස් සංගල වරහන දැම්මා. දෙකම දාන්න බෑනේ ඒක. දෙකම දැම්මොත් එහෙම මොකද වෙන්නේ? මං එදා කිව්වා. දෙකම දැම්මොත් වැරදි. හරිනේ? දෙකම දැම්මොත් වැරදි. හරි. රෝමි ලක්කම් 4. P male Q. P male Q. මේලය, මාලය ඔක්කොම P ගේ Q ගේ ඔක්කොම ටික කියාගෙන යන්න බලන්න. P ගේ Q ගේ ඔක්කොම ටික. බිඳුව 1 බිඳුව තියෙනවා. බිඳුව 1 2 3 4 5 8 හරි. ඕන්න P ගේ Q ගේ ඔක්කොම ටික ලිව්වා. ඊළඟට Q ගේ R ගේ ඔක්කොම Q මේලය R Q ගේ R ගේ ඔක්කොම ටික ඕන 2 3 5 හරි. රෝමි ලක්කම් 6 P dash කියන්නේ පුතේ Pට අයිති නැති ඒවා. Pට අයිති නැති සර්වත්‍ර කුලකයේ තියෙන ඒවා. හොඳ. Pට අයිති නැති හැබැයි කාගේද සර්වත්‍ර කුලකයේ. බලන්න Pට අයිති නැති සර්වත්‍ර කුලකයේ තියෙන ඒවා මොනවද? 2 6 7 9 දෙක ගන්න පුළුවන්. 2 P ගේ 2 නෑනේ සර්වත්‍ර කුලකයේ තියෙනවා. 3 ගන්න පුළුවන්ද? බෑ. 4 බෑ. 5 බෑ. 6 පුළුවන්. 7 පුළුවන්. 8 බෑ. 9 පුළුවන්. 10 ඕන්න P dash ලිව්වා. හරිනේ? Pට නැති P ගේ නැති සර්වත්‍ර කුලකයේ තියෙන ටික ලිව්වා. හරි. රෝමි ලක්කම් 8 Q dash Qට අයිති නැති සර්වත්‍ර කුලකයේ තියෙන ඒවා. Qට අයිති නැති සර්වත්‍ර කුලකයේ 1 2 බෑ 3 බෑ 4 5 බෑ 6 7 8 9 10 ඕන්න වැඩේ ලේසි. පට්ටම ලේසිනේ. දඩ බඩ ගාලා කරගෙන යන්න. ඔන්න Q dash උත් ලිව්වා. P dash Q dash R dash R ට නැති R dash R ට අයිති නැති R ට අයිති වෙලා තියෙන්නේ 2යි 7යි විතරයි. අද්දෙයනේ අනිත් ඔක්කොම R ට අයිති නෑනේ. 1 3 4 5 6 7 8 9 10. 1 2 බෑ 3 4 5 6 7 බෑ 8 9 හරි. ඕන්න R dash උත් ලිව්වා. R dash ඔයගේ අංක වැරදිද? කොහෙද? මේක රෝමි ලක්කම් 8. ඒතර කොහෙන්ද වැරදුනේ? R dash 1 3 4 R dash එන්න ඕන 8. මේක 6 Q dash 7 මේක 8. හරි. sorry රෝමි ලක්කම් වැරදිලා. මෙහින් වැරදෙන්න පටන් අරන් තියෙන්නේ. රෝමි ලක්කම් 9. P dash ඡේදන Q. අන්න P dash ඡේදන Q 10 වසර එකක්. මොන්නේ? කරමු. P dash ඡේදන Q. මේකෙන් කියවෙන්නේ මොකද්ද? කො P ට
පීට අයිති අයිති නැති අයිති නැති කියුට අයිති පොදු පොදු ඒවා. පුතේ පීට අයිති වෙන්න බෑ. හරිද? හැබැයි කාට අයිති වෙන්න ඕනද? කියුට අයිති වෙන්නේ. ට අයිති වෙන්න ඕන. මම ඕක ගන්න ලේසිම ක්‍රමයක් කියන්නම්. අපි ඉස්සෙල් ලිව්ව නේද p dash කියලා එකක්. අපි ඉස්සෙල් ලිව්වද බලන්න p dash කියලා කුලකයක් ලිව්වද බලන්න. ඔව්. මොනවද p dash අපි ලිව්වේ? ඔව් ඔව් මට කියන්නකෝ p dash ලියපු ඒවා. 7 9 10 6 7 9 10 ආ. p dash ට ලියලා ඇති 2 6 7 9 10. හරිනේ? හරිනේ p dash? හරි හරි. p dash ඡේදන q. ඒ කියන්නේ p dash ටත් ඒ වගේම q ටත් මොනේවද ගන්න කියන්නේ ඡේදනය කියන්නේ? පොදු පොදු. p dash ටත් q ටත් පොදු ඒවා. p dash ටත් q ටත් පොදු ඒවා මොනවද? කියන්නේ p dash ටත් q ටත් පොදු ඒවා. p දෙක. dash ටත් q ටත් දෙක. පොදු ඒවා. දෙක. තව තියෙද බලන්න. එච්චරයි. දැක්කනේ? ඕන්න දෙක විතරයි. හරිම ලේසි. අර අපි ඉස්සෙල්ලා p dash ලිව්වනේ. ඒකෙන් p dash ගත්තා. p dash ටත් q ටත් පොදු ඒවා. p dash ටත් q ටත් පොදු ඒවා. ඒ කියන්නේ p ට අයිති නැති q ට අයිති නැති පොදු. හරිනේ? p ට අයිති නැහැනේ පුතේ දෙක. p ට අයිති නැහැ. හැබැයි q ගේ තියෙනවා. එහෙනම් දෙක හරියටම හරියනවා. ඕන්න වැඩේ හරියටම හරි. ඊළඟ එකත් බලන්න. ඊළඟට දීලා තියෙන්නේ p ඡේදන q dash. ඔන්න මම ඒකත් කියලා දෙනවා. p ඡේදන q dash. මේ රෝම ඉලක්කම් 10. හරිද? මට ඕනයි මේක හොයාගන්නම් q dash. q dash ට අපි මොකද ලිව්වේ ඉස්සෙල්ලා? 1 4 6 7 q dash 1 4 6 7 8 9 10. 10 ඔන්න ওই ටික තමයි q dash. දැන් අපි බලන්නේ පුතේ කාට පොදු ඒවද? කො p ටයි පීටයි q q dash ටයි පොදු පොදු ඒවා. p ටයි q dash ටයි පොදු ඒවා බලන්න. p ටයි q dash ටයි පොදු ඒවා. 6 7 9 p ට එක 4 පොදුයිනේ. 4 තව 8 8 1 1 තව තියෙද? නැච්චර එච්චරයි. 1 4 8යි. 1 4 8යි. හරි ඊළඟට p ඡේදන q මේල r. රෝම ඉලක්කම් 11 p ඡේදන q මේල r. ඕන්න මේක පුතේ මේ වෙලාවේදී මෙයාව සලකන්න තනි කුලකයක් විදියට. මේ වරහන් දාපු කෙනා තනි කුලකයක් ලෙස. ඒතර අපි මෙයාව වේලාසන හොයාගෙන ඉන්න ඕන. q මේල r වේලාසන හොයාගමු. අපි හොයාගත්තා වගේ මට මතකයි. බලන්න ඔයිට කලින් q මේල r හොයලා තියෙද නැද්ද බලන්නකෝ. හෙව්වා දෙක තුන පහ. රෝම ඉලක්කම් දෙක තුන 5 අපි හෙව්වනේ q මේල r නේද? 2 3 5 7 q මේලය r ට ආවා 2 3 5 7. මම ඔන්න ලියාගත්තා ඒක. ඕගොල්ලෝ ආයි ලියන්න ඕනේ නැහැ හොඳේ. ඕගොල්ලෝ කලින් කරලානේ තියෙන්නේ රෝම ඉලක්කම් 5. මම ආයි ලියාගත්තා 2 3 5 7 කියලා. දැන් q මේල r කුලකයටත් ඒ වගේම මොන කුලකයටත් p කුලකයටත් මොන ඒවද ගන්න ඕනේ? පොදු නෙමෙයි මේ මට කියන p කුලකයටත්
Q මේල R කුලකයටත් පොදු ඒවා මොනවද තියෙන්නේ? P කුලකයටත් Q මේල R කුලකයටත් මෙන්න මේ දෙකට පොදු ඒවා. 3 5 පහ. හරි. 3 5. උසි. 3 5. වැඩේ තේරුණා මම තුස්සන්. මේවා ගන්න ක්‍රමයේ වැඩේ හොඳට තේරුණා. මීටර වුණා. very good. හරි. ඊළඟට බලන්න දඩබඩ ගාලා. එහෙනම් ඉතුරු ටික කරගෙන එනවද හෙට? මේක ඉතුරු ටික කරගෙන එනවද? මේක ඉතුරු ටික කරන්න. හරිද? දැන් තේරෙන්නේ කරන විදිය. වේලාසන ගත්ත එක බැලුවා. ඒකෙන් ගත්තා. හරි. අපි මේක වේලාසන ගත්තා. ඒක අරගෙන නැත්නම් ඒක වේලාසන හොයාගන්න. ඒක හොයාගෙන තමයි මෙයා ලියන්නේ. හරි. ඊට පස්සේ පුතේ ප්‍රශ්න අංක 14ත් වැඩේ කරන්න. මම කොහමද 14 15 16 17 19 හෙට මේ ටික සාකච්ඡා කරනවා. හෙට පාඩම ඉවර කරනවා. හෙට අනිවාර්යෙන් පන්ති තියෙනවා. හොඳේ. ගිය සතියේ මම නිවාඩු දුන්නා. ඒත් මොකක් හරි මට මතක නැහැ මම මොකක් හරි හේතුවක් මත ගිය සතියේ පන්ති නිවාඩු. මේ හෙට පන්තිය තියෙනවා අනිවාර්යෙන්. මේ පාඩම හෙට ඉවර කරනවා. ඊළඟට පුතේ මම මේකෙන් පස්සේ ඔයගොල්ලන්ට ටියුට් එකක් දාන්න තියෙනවා. තාම ටියුට් එක හැදුවේ නැහැ. හොඳේ. ටියුට් එක හදලා මම කියන්නම් සම්භාවිතාව. ඒත් මේ වගේ ෂෝක් ලස්සන ටියුට් එකක් පාට කරන්නයි උදාහරණ හිස්තැන් පුරවන්නයි තමයි ටියුට් එකේ තියෙන්නේ. මේ වගේ ලස්සන පාඩමක් තමයි සම්භාවිතාව කියන්නේ. කුලක පාඩමත් හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඒ වගේමයි සම්භාවිතාවත් හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඒකේ ටියුට් එක ලබන සතියේ මම දාන්නම් කසුන් එකට. තාම හදලා ඉවර කරලා නැහැ. ඒ ටියුට් එක හදලා ඉවර කරලා ලබන සතියේ මම දාන්නම්. ගෲප් එකේ දැනුවත් කරන්නම් දාන දවස්. හරිද? ඊට පස්සේ පුතේ විභාගය ළඟදිම එනවා කියලා දන්නවනේ. මේ එන සතිය නෙමෙයි ලබන සතිය තමයි මම තියන්න හිතන් ඉන්නේ. නමුත් ලබන සතිය පරක් වුණොත් මම ඒක දවස දැනුවත් කරන්නම්. දැම්ම ඉඳලා වැඩ පටන් ගන්න විභාගෙට. හරිද? සියලුම ළමයිගේ ලකුණු තියෙන්න ඕනි 80න් එහා පැත්ත. මගේ මේ පාර පුතේ රිසල්ට් O level රිසල්ට් ගොඩක් හොඳයි ළමයි. ළමයි එච්චර නැහැ. දන්නවනේ මගේ පන්ති වල මේ පාර පුතේ මේ පාර 2021 මේ සැරේ O level ලියන්න ඉන්නේ ළමයි 6 දෙනයි 7 දෙනයි. හරි ෂෝක් මට. හරි හැපි. ඒයි දන්නවද? ඒයි පුතේ මුන් 6 7 දෙනාටනේ හොඳට උගන්වන්න තියෙන්නේ. හරිද? අනිවාර්යෙන් ඒ 6ක් ඒ 7ක් ධම්මනෝම තමයි. ඔය ඉන්න 6 7 දෙනාට මං අනිවාර්යෙන් සුවර් ෂොට් ඒ දාන්න. හරිද? මොකද එයාලට අමාරු ගණන් ලේසියෙන්ම හදවගත්තා. හදගෙන එයාලට මොනවද අමාරු? ළමයිත් එක්ක කතා කරලා ඕගොල්ලන්ට මේව අමාරු කියද්දි ආයේ පාඩම් ටික සාකච්ඡා කරලා කෙලින්ම ඉතින් 6 දෙනා සුවර් එකටම ඒ දාන්න. හරිද? ඒ தත්තෙට මම මුල ඉඳලා යාළව අරගෙන තියෙනවා. ඔයාලත් පුතේ මුල ඉඳන් මේ හදාගෙන යන්නේ මේ 10වත් හිමීට චුට්ට දාලා කියලා දෙදී ඔයාලවත් මේ අරගෙන එන්නේ O level වලට සම්පූර්ණ ඒ අකුරුම පුරවන්න. හරිද? මේ පාර මගේ හොඳම රිසල්ට් දෙකක් කියන්නේ එක A1 ඒවා දෙකක් තියෙනවා. හරිම හැපි. හරිද? ගණන් වලට විතරයි ඒක. ඔයගොල්ලෝ දකින්න ඇති ඒක. ආර හැපි රිසල්ට් දෙකක් ඒක. අනිත් ඒවා ටෙස්ට් නේද? අනිත් ඒවා ඒ නෑ. එකයි රිසල්ට් දෙකේම. ගොඩක් හොඳයි. ඉතින් ගිය පාරත් ඉදියා. ගිය පාරත් එහෙම එක්කෙනයි ඉදියේ. ඒ ඉදියේ මේ කවුද මෙයාලගේ අයියා. කවුද යස්මිකගේ. යස්මික ලුක්ෂාන්ලගේ අයියා ගිය පාර 1 මේ පාර 1 ඒවා දෙකයි. හරිනේ. ඒ නිසා පුතේ වැඩ කරොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. අනිවාර්යෙන් වැඩ ටික කරන්න ඕන තේරෙනවනේ. මේ වැඩ ටික කරොත් තමයි පුතේ තමන්ගේ ප්‍රතිඵලය මට ඒ කියන්නේ ඔයාලට ඒක අනිවාර්යෙන්ම අරන් දෙන්න පුළුවන් මේ. ඔයාලා වැඩ කරනවා. මම වැඩ කරනවා. මම ඔයගොල්ලන්ට උගන්වනවා. මම ඔයගොල්ලන්ට ගෙදර වැඩ දෙනවා. මේ වැඩ ටික කරොත් තමයි ආයි ෂුවර් ෂොට් එක හම්බ වෙන්නේ. හරිද? ඒ නිසා අනිවාර්යෙන් ගෙදර වැඩ ටික කරමු. වැඩ ටික කරලා මේ ටික පරීක්ෂා කරලා ඔන්ලයින් එකේ වුණත් අපි ෆිසිකල් එකේ වගේ ෆිසිකල් එකටත් වඩා ඔන්ලයින් එකේ වැඩ කරමු. ෆිසිකල් එකටත් වඩා ඔන්ලයින් එකේ වැඩ කරමු. හරි. එහෙනම් අදට හැමෝටම ආයුබෝවන් පුතේ. සරණයි.
හරි ආයිබෝන් හරි අයබෝන් උසරණයි